වසර 1939 රට ඉතාලිය. එන්සෝ ෆෙරාරි කියලා මුළු ලෝකෙම හඳුනන ලෙජන්ඩ් කෙනෙක් පටන් ගන්නවා කම්පැනි එකක් ඔටෝ ඇවියෝ කොන්ස්ඩ්‍රෝසියෝනි කියලා. ඉතින් මේකේ මුලින්ම ස්කූඩිය ෆෙරාරි කියලා රේස් කාර් ඩ්‍රයිවර්ස්ලාට ස්පොන්සර් කරන සහ රේස් කාර් මැනුෆැක්චර් කරන කම්පැනි එකක් විදියට තමයි මුලින්ම මේ ෆෙරාරි කියන එක අපේ සමාජයට නැත්නම් අපේ ලෝකෙට එන්නේ. ඉතින් ඊට පස්සේ 1946 වෙනකොට මේගොල්ලෝ ඒ සම්පූර්ණ ස්පොන්සරින් කියන සහ ඒ රේස් කාර් කියන එකෙන් එළියට ඇවිල්ලා ප්‍රොඩක්ෂන් රෝඩ් ලීගල් කාර්ස් හදන තැනට ඇවිල්ලා තියෙනවා. එහෙමම 1947 දී 1.5 ලිටර් V12 එන්ජින් එකක් එක්ක 125S කියන කාර් එක අපිට පළවෙනි රෝඩ් ලීගල් ෆෙරාරි විදියට මේ ලෝකෙට හම්බෙනවා. ඉතින් එහෙමම ෆාස්ට් ෆෝවර්ඩ් කරාන් පස්සේ 1997ට ලංකාවට පළවෙනි ෆෙරාරි එක එනවා. ඉතින් Ferrari F355 Spider කියන ඒ කාර් එක තමයි මුලින්ම ලංකාවට ෆෙරාරි එකක් විදියට එන්නේ. ඉතින් ඊට පස්සේ අපිට 360 Spider කියන වාහනේ හම්බ වෙනවා. ඊට පස්සේ Ferrari Mondial T කියලා තවත් ෆෙරාරි එකක් හම්බ වෙනවා. ඉතින් මේ වාහන තුනම old school Ferraris විදියට තමයි අපේ ලංකාවට එන්නේ. ඉතින් ඊට හරියටම අවුරුදු 15කට පස්සේ 2017 වගේ වෙනකොට අපිට එනවා අලුත් ෆෙරාරි ටික. ඉතින් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වුණේ Ferrari 488 කියන අන්න ඒ වාහනේ තමයි බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් අපිට හරියට බැලුවොත් එimhe 488 GTB 6ක් සහ 488 Spider 6ක් වශයෙන් Ferrari 488 12ක් සමග ලංකාවට Ferrari මේ වෙලාවේ වාහන 16ක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අද අපි කතා කරන්න යන්නේ ලංකාවට ආපු අන්තිම Ferrari එක. ඒ වගේම ලංකාවේ තියෙන එකම අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන Ferrari California T Handling Speciale. ඉතින් අද අපි කතා කරන මෙන්න මේ අල්ට්‍රා ස්පෙෂල් අල්ට්‍රා රෙයා වාහනේ වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ Ferrari California T. ඉතින් මේකේ T කියලා කියන්නේ ටර්බෝ කියන එකට. ඒ වගේම මේ වාහනය ගොඩක් සමහර කට්ටිය විචාරණය ලක් කරාට ලංකාවේ තියෙන අපිට නම් ඇත්තටම පුරාවස්තුවක් වගේ ගොඩක් වටිනාකමක් දෙන්න බැරි විදිහේ වාහනයක්. ඉතින් මේ California T කියන්නේ මෙන්න මේ Ferrari එකට අපි overview එකක් විදිහට දුන්නොත් එහෙම මේක තමයි Ferrari lineup එකේ පළවෙනි front mid engine V8 engine කාර් එකක් විදිහට අපිට හම්බෙන වාහනේ. ඒ වගේම Ferrari lineup එකේ අපිට හම්බෙන පළවෙනි 7 speed dual clutch auto transmission එකක් හම්බෙන වාහනේ. ඒ වගේම Ferrari lineup එකේ අපිට හම්බෙන පළවෙනි hard top convertible වාහනේ. ඉතින් මේ ඔක්කොම ගැන අපි ඉස්සරහට කතා කරන්න පටන් ගමු. ඉතින් මේ වාහනේට ආවෙන් පස්සේ මේක normal California T එකක් නෙවෙයි, මේක handling speciale කියලා වෙනම ඕගොල්ලෝ එක්ස්ට්‍රා පැකේජ් එකක් විදිහට ගන්න ඕනේ දෙයක්. ඉතින් මේකේ ගොඩක්ම වාහනේ performance වලට ඉෆෙක්ට් එකක් දෙන්නේ නැහැ. හැබැයි අපේ handling වලට තමයි ලොකුම ඉෆෙක්ට් එක දෙන්නේ. ඒ වගේම මේකේ තව exterior features උත් පොඩ්ඩක් ඊට මෙහෙට වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි ඒවා ඒ areas වලට යනකොට කතා කරමු. ඒ වගේම මේ වාහනේ Ferrari lineup එකෙන් අපිට introduce කරලා දුන්නේ අර typical die hard track එකට base වෙලා තියෙන වාහන ටිකක් එළියට ඇවිල්ලා GT කාර් එකක්. එහෙම නැත්නම් grand touring කාර් එකක් විදිහට අපේ සාමාන්‍යයෙන් day to day කාර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් Ferrari එකක් විදිහට. ඉතින් Ferrari day to day එකට යන දේවල් නම් නෙවෙයි. හැබැයි ඉතින් මෙන්න මේ වාහනයෙන් ඇත්තට මේක possible වෙලා තියෙනවා. මොකද මේක 2 door 4 seater කාර් එකක්. ඉතින් මේ 4 seater කියන එකේ practicality එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. අපි ඒවා එතන වලට ගියාම කතා කරමු. හැබැයි මෙන්න මේ කාර් එක ඉතින් අපිට අර ට්‍රැක් එකටත් අවශ්‍ය වුණාම ඒ විදිහට Ferrari potential එක එළියට ගන්න පුළුවන් විදිහේ කාර් එකක් වගේම එදිනෙදා ගමන් යනකොට අපිට normal විදිහට අපේ comfort එක සහ
අපේ කන්වීනියන්ස් ටිකක් ගන්න පුළුවන් විදිහට කන්වීනියන්ට් එක ලබා ගන්න පුළුවන් විදිහට හැදිච්ච කැලිෆෝනියා එකක් තමයි මෙන්න මේ කැලිෆෝනියා ටී කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම මට ඕවිව් එක ඔය වගේ දෙනකොට අපි අපේ එන්ජින් එකෙන් පටන් ගමු. මම ඉතින් ඉස්සෙල්ලා කිව්වා මේක ෆ්‍රන්ට් මිඩ් එන්ජින් එකක්. ඉතින් අපිට ෆෙරාරි ගොඩක් වාහනවල හම්බෙන්නේ රියර් එන්ජින් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මේක තමයි පළවෙනි V8 එක. ඉතින් මීට කලින් V12 එන්ජින්ස් තියෙන ඒවා තමයි අපිට ඉස්සරහින් හම්බුනේ. ඉතින් ඊට අමතරව අපිට මෙන්න මේ වාහනේ තමයි මුලින්ම හම්බෙන්නේ. ඉතින් ඒ ගමන්ම අපි මේ වාහනේ performance specs ගැන කතා කරලා මේ වාහනය මොන වගේද කියලා බලාගමු. ඉතින් සුපුරුදු පරිදි නිපුල් එත්කාස් අපෙන් විතරයි මෙන්න මේ වගේ වාහන ඔයගොල්ලන්ට බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා රැඳී සිටින්න අන්තිම වෙනකන් අන්තිම ටික තමයි හොඳම හරිය. ඉතින් මේ ෆෙරාරි කියන එකේ හොඳම පාර්ට් එක හැම ෆෙරාරි වාහනයකම හොඳම පාර්ට් එක වෙන්නේ ඒ වාහනේ තියෙන එන්ජින් එක. ඉතින් අපි බලමු මේ වාහනේ තියෙන එන්ජින් එක මොකක්ද කියලා. ඉතින් අපිට අපේ 2017 කාලේ හම්බෙච්ච ටැක්ස් එකකින් තමයි අතන මේ වාහන මේ විදිහට ලංකාවට එන්න පටන් ගත්තේ. ඉතින් අපිට 488 එකේ සහ මේ වාහනේ දෙකේම ලබා ගන්න පුළුවන් වෙන්නේ එකම එන්ජින් එකක්. ඉතින් 3.9 ලීටර් V8 twin turbo එන්ජින් එකක් තමයි අපිට බලාගෙන මේ හැකියාව හම්බෙන්නේ. ඒ වගේම මම drive train එක ගැන આવොත් එම 7 speed ඉස්සෙල්ලා මම කිව්වා වගේ 7 speed dual clutch automatic transmission එකක rear wheel drive drive train එක තමයි අපිට වාහනේ හම්බෙන්නේ. ඒ වගේම performance stats වලට આવොත් එම අපිට 553 horsepower සමග 753 newton meter torque එකක් අපිට හම්බෙලා තිනවා. ඒ වගේම 0 to 100 reach වෙන්න 3.3 seconds වගේ ඉතාමත් කුඩා කාලයක් තමයි ඕගොල්ලන්ට ගත වෙන්නේ. ඒ වගේම වාහනේ top speed එක විදිහට 315 kilometers per hour වගේ top speed එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Ferrari කියන නම ගැන කිව්වා ගමන්ම fuel consumption කියන දේ ඔයා ඔළුවෙන් අතාරින්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් fuel consumption ගැන සාපේක්ෂ අයිඩියා එකක් කිව්වොත් එimhe සාමාන්‍යයෙන් ලීටර එකකට කිලෝමීටර් 3ක් 4ක් වගේ maximum amount එකක් තමයි ඔයාට මේ වාහනේ fuel consumption එක විදිහට බලා ගැනීමේ හැකියාවක් හම්බෙන්නේ. ඉතින් අපිට 78 ලීටර් fuel tank එකක් හම්බෙලා තිනවා. ඉතින් ඒක අපේ මේ වෙලාවේ ලංකාවේ super petrol එහෙම නැත්නම් 95 වල අගයෙන් වැඩි කරාම fuel tank එක full fill කරන්න යන ප්‍රමාණය ඕගොල්ලොන්ට දැනගැනීමේ හැකියාවක් හම්බෙනවා. ඉතින් වාහනේ engine bay එකට ආවම අපිට මේ බලා ගන්න පුළුවන් sexy engine එක එහෙම නැත්නම් මේ බලා ගන්න පුළුවන් අර ready to roll කියන මේකත් එක්කම මෙන්න මෙතනින් මෙන්න මේ chassis number එක බලාගෙන මම කියනවා. ඉතින් මේ හරියට බැලුවොත් එම 2,19,675 වෙනි Ferrari එක කියලා තමයි මෙන්න මෙතනින් මේ chassis number එකෙන් අපිට පෙන්නලා දීලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා නම් මෙන්න මේ wings දෙක මේකෙන් ඇත්තටම කරන්නේ මේ වාහනේ මේ front mid තියෙන හින්දා මෙන්න මේ හරිය ගොඩාක් රත් වෙනවා. ඉතින් මේකට අර කෙලින්ම direct air intake එකක් දෙන්න බැරි හින්දා ඉතින් මෙන්න මේ වගේ මේවා දෙකක් පාවිච්චි කරලා තමයි තියෙන්නේ. එහට යවන්න. හැබැයි ඒත් එක්කම මෙන්න මේ තියෙන මෙන්න මේ වැල්ස් දෙකෙන් ඉතින් ඒත් එක්කම මේ රත් වෙන වාතය එළියට යවන්න පුළුවන් විදිහට මෙන්න මේ heat exhaust vents දෙකක් විදිහට තමයි මෙන්න මේ දෙක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක එළියනොත් අපිට මාන ලස්සන බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ඒත් එක්කම වාහනේ එක්ස්ටීරියර් ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් Ferrari කියලා කියන්නේ හැම දෙයක්ම ඔයගොල්ලෝ සල්ලි දීලා ගෙවලා ගන්න ඕන විදිහේ වාහනයක්. ඉතින් මේ වාහනේ බැජ් එකක් පවා පුංචි කාබන් ෆයිබර් කෑල්ලක් පවා ඒ වගේම පොඩි සෙන්ස් එකක් එහෙම නැත්නම් රිවර්ස් කැමරා එක ෆ්‍රන්ට් කැමරා එක පවා හැම දෙයක්ම ගන්න සල්ලි යනවා. ඉතින් මේ වාහනේ තියෙන කාබන් ෆයිබර් කැල්ලක් දකින්න සැරේට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ වාහනේ 3.5 මිලියන් වැඩිපුර ගාණක් ගෙවලා තමයි මේ වාහනේ ඒ කාබන් ෆයිබර් පාර්ට්ස් ටික දාලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ස්කූටර් Ferrari කියන මෙන්න මේ බැජස් දෙක ඒකට විතර 500,000 ලංකාවේ මුදලින් ගෙවන්න ඕනේ. ඉතින් ඒත් එක්කම අපි ටක් ගාලා එක්ස්ටීරියර් ගැන කතා කරමු. ඉතින් එක්ස්ටීරියර් ගැන කතා කරන්න කලින් මට පුංචි කෙනෙක් මතක් කරනවා අපිට මේ වාහනේ ලබා දුන්නේ කෙනා. ඉතින් Ferrari නමික්. ඉතින් අපේ සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා කියන එකට ආවම නම් සහ සුපර් කාර්ස් කියන වලට ආවම අනිවාර්යෙන් හැමෝම අඳුරන චරිතයක්. ඉතින් ඔයගොල්ලෝ අඳුරන්නේ නැත්නම් මම පල්ලෙහාන් link එක දාලා තියන්නම්. ඒ වගේම මම එයාගේ tag කරලා තියන්නම්. අනිවාර්යෙන් ගිහලා බලන්න ඕනේ. ඉතින් ලංකාවේ සුපර් කාර්ස් ගැන නැත්නම් ලංකාවේ තියෙන හොඳම අයිකොනික් කාර්ස් ටික එකම තැනකින් බලා ගන්නවා නම් මම හිතන්නේ තියෙන එකම තැන තමයි එයාගේ account එක. ඉතින් මම එයාට මේ වෙලාවේ thank කරනවා වගේ මෙයාව මතක් කරනවා මේ වෙලාවේ මේ ලංකාවේ තියෙන එකම black Ferrari එක එහෙම නැත්නම් කැලිෆෝනියා එක අපිට ලබා දුන්නාට. ඉතින් ඒත් එක්කම ටක් ගාලා අපේ එක්ස්ටීරියර් එකට පයින්. ඉතින් වාහන එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරනකොට අපිට අර අයිකොනික් Ferrari වල තියෙන ඒ ස්පෝර්ටි වයිබ් එක ඒ වගේම ඒ ලක්ෂරි සහ කම්ෆර්ට් සහ ඒ අදාළ කරන ස්පෝර්ටි ෆීලින් එක ඔක්කොම කැටි කරගෙන තමයි මෙන්න මේ කැලිෆෝනියා එකේ එක්ස්ටීරියර් එක හැදිලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම આવුත් මෙන්න මේ ලයිට් එකට. ඉතින් ලයිට් එකේදී අපිට මෙන්න අර 488 එකේදී පොඩ්ඩක් ඒ හා සමාන වගේ නමුත් වෙනස් විදිහේ ලයිට් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපිට LED ලයිට්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මේ හැසර්ඩ්ස් ලයිට් යන්නේ නැති වෙලාවට අපිට මෙන්න මෙතනේ
ඩේ ටයිම් ලයිට් එක මෙන්න මේ වගේ ලස්සන කැඩලා වගේ එන එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට LED lights හම්බෙලා තියෙනවා. ඒ වගේම headlight washers හම්බෙලා තියෙනවා. sensors හම්බෙලා තියෙනවා සම්පූර්ණ වාහනේ වටේටම. ඒත් එක්කම අපිට මෙන්න මෙතනින් Ferrari badge එක බලා ගන්න පුළුවන්. ඒ වගේම prancing horse badge එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වගේම සම්පූර්ණයෙන් මෙන්න මේ ලොකු vent එකක් අපිට තියෙනවා. ලොකු air එකක් ඇතුළට ගන්න පුළුවන් විදිහේ. ඒ වගේම ඒකටම කම්පැනි වෙච්ච මෙන්න මේ තවත් air vents දෙකක් මෙන්න මේ දෙපැත්තෙම බලා ගන්න හැකියාවක් තියෙනවා. අර මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේක අර handling special කියන මේ special edition එකක් කියලා. ඉතින් අන්න ඒකට අපිට මෙන්න මේ front grill එක සම්පූර්ණ මෙන්න මේ matte color එකකින් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ matte colors කීපයක්ම මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒකෙන් තමයි අඳුර ගන්න පුළුවන් මේ වාහනේ handling special කියලා ඒගොල්ලෝගේ හැමතැනම පෙන්නලා තියෙන badges වලට අමතරව. ඉතින් ඒත් එක්කම අපිට මේකේ ඔප්ෂනල් ෆ්‍රන්ට් කැමරා රිවර්ස් කැමරා එක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම හැම චූටි ඩීටේල් එකක්ම ඔයාට ස්පෙන්ඩ් කරන්න හැකියාවක් තියෙනවා නම් ඔයාට ස්පෙන්ඩ් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍ය විදිහට ලබා ගැනීමේ හැකියාවක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ටිකක් උඩට එනකොට අපිට අර ඇරෝඩයිනමික්ස් වලට ලස්සනට හැදිච්ච ඒ වගේම අර සෙක්ෂුවල් ගතිය ඇත්තටම වැඩි කරන විදිහේ ලස්සන ඩිසයින් එකක් තමයි තියෙන්නේ. හැබැයි අපිට සෑහෙන ලොකු පදාසයකට විහිදිච්ච අපේ ෆ්‍රන්ට් ස්ක්වයර් එක. එහෙම නැත්නම් මේ මුලින්ම හම්බෙන ඒ කොටස අපිට හම්බෙලා තියෙන. ඒ වගේම මේ ලයින්ස් එකේදී මේ ලයින්ස් ටික අපිට 48 එකේදී පොඩ්ඩක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේ 48 එක මෙන්න මේ හැට එනකොට පොඩි නිකන් අර මෙහෙම ගැප් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒකේ වගේම මෙන්න මේකෙත් මම අර ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුව විදිහේ එක්සෝස් එහෙම නැත්නම් මේකේ හීට් එක්සෝස් වැල්ව්ස් ටික එහෙම නැත්නම් වෙන්ස් ටිකත් බලා ගැනීමේ හැකියාවක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේන්ලිම අපිට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් එදිනෙදා වාහනයක වගේ ලොකු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක බලා ගැනීමේ හැකියාවක් නැති වුණාට අත්‍තරම මේ සාමාන්‍ය වියත කියන 150 mm වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මේ වාහනට හම්බෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අර මම කිව්වා මේක GT level එකේ කාර් එකක් නිසා මේ එදිනෙදා වැඩ අපිට convenient විදිහට කරගන්න තියෙන විදිහේ වාහනයක් හින්දා ඉතින් මේ වාහනේ අන්න ඒ වගේ ස්පෙસિෆිකේෂන්ස් වල තමයි හැදිලා තියෙන්නේ. අපි ඒත් එක්කම ටග් ගාලා පනිමු මේ වාහනේ සයිඩ් view එකට කොහමද කියලා. ඉතින් වාහනේ සයිඩ් view එකට ආවහම අපිට අර කන්වර්ටිබල් අර දකින්න පුළුවන් අර ඇහැට දැකලා පුරුදු නැති විදිහේ Ferrari එකක් කියලා කිව්වොත් මම හිතන්නේ මම හරිය. ඉතින් අර ඒ තියෙන ඒ sexiness එක ගැන මට ඇත්තටම කතා කරන්න අර වචන මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් අර ලස්සනයි පට්ට කියලා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි ටග් ගාලා මෙහෙම පල්ලෙහාට එමු. අපිට ඉතින් Ferrari wheels බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේක මේ ඇත්තම කිව්වොත් කැලිෆෝනියාකටම ඩිෆරෙන්ෂিয়েට් වෙලා ආපු ඇලොයි වීල් එකක් විදිහට තමයි කියන්න පුළුවන්. ඒ වගේම අපිට Brembo black color කියන්නේ මේ වාහනේ කලර් ගැනත් අපි එහෙමම කියන්න ඕනේ. ඉතින් මේ කලරයකට කියන්නේ Nero කියලා. ඉතින් මේක තමයි ලංකාවේ තියෙන එකම black Ferrari එක. ඉතින් මේ හැම Ferrari එකකටම Ferrari company එක විසින්ම අඳුනලා දුන්න නමකුත් තියෙනවා. ඉතින් ඒකටම ආපු නම තමයි Nero කියලා කියන්නේ. ඉතින් ඒත් එක්ක අපිට black කල Brembo carbon ceramic brakes අපිට හම්බෙලා තියෙනවා. ඉතින් හතරටම අපිට එහෙම තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම 20 inch wheels තමයි අපිට මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට තවත් ඒකම කම්පැනිලා තියෙන වෙන්ස් අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ අර මං කිව්ව ලක්ෂ 5ක් වටිනා ස්කූඩර් Ferrari badge එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඒවා මේ ඔප්ෂන් එක ගන්නවා නම් ඔයා ඒකට වෙනම තව ලක්ෂ 5ක් ගෙවලා තමයි මේ වාහනේ ඒක ලබා ගන්න ඕනේ. ඉතින් ඒත් එක්කම අපිට මෙන්න මේ වගේ අර ගොඩක් Ferrari වලට identical නැත්තම් ඒ වාහනවල බලා ගන්න පුළුවන් විදිහේ fender lights එකක් මෙන්න මේ වගේ fender hazard light එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට heated mirrors හම්බෙලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ වාහනේ ලොකුවට optional කියලා ගන්න තියෙන එකක් නෙමෙයි අපිට standard හම්බෙන දෙයක්. ඉතින් අපේ convertible videos බලන හැමෝම ඕගොල්ලෝ දන්නවා අපිට frameless doors තමයි හම්බෙන්නේ. හැබැයි මේ handle එක පවා අර Ferrari වලට වෙනම හැදිච්ච විදිහ නැත්නම් Ferrari වලට iconic කියලා කියන්න පුළුවන් විදිහේ handle එකක් විදිහට තමයි අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක අපිට normal ලස්සන ටිකක් පළලින් වැඩි ලේකක් තියෙනවා. මොකද අපිට වෙන approach angle එක සහ අපිට වෙනවා තියෙන approach space එක වැඩි කරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒත් එක්ක අපි පිටිපස්සට යනකොට ඉතින් මෙතන ඕගොල්ලෝ දැක්කා කොහොමද මේ වාහනේ convert වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් convert වෙන්න තප්පර 14ක විතර කාලයක් ගත වෙනවා මේ වාහනේ සම්පූර්ණයෙන්ම convert වෙන්න. ඉතින් ඒ වගේම convert වෙන ගන්න තියෙන buttons ටික අපි අතට දෙන ටික අපි interior ගියාම කතා කරමු. ඉතින් ඒත් එක්කම මේ වාහනේ අර හැම වාහනයකම roof එක convert වෙන්න තනක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙන්න මේ වාහනේත් ඒ roof එක convert වෙන්නේ මෙන්න මෙතනින් සහ boot space එකට. ඉතින් එහෙමම අපි මේ වාහනේ wheel එක කොහොමද වෙන්නේ කියලා බලන්න සහ ඒත් එක්කම මේකේ boot space එක මොන වගේද සහ මේකේ rear view එක කොහොමද කියලා දැන් කතා කරමු. ඉතින් මේ ලංකාවේ තියෙන එකම Ferrari California T එකේ rear view එක එහෙම නැත්නම් පිටිපස ගැන කතා කරන්න આવොත් එහෙම ඉතින් අර ඉස්සරහා වගේම ටිකක් අර පිටිපසට එනකොට අර iconic Ferrari කියන
වයිබ් එක අපිට හම්බෙන්න පුළුවන් විදිහේ ඩිසයින් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට බොහොම ලස්සනින් Ferrari සහ Prancing Horns ලෝගෝස් දෙක අපිට මෙන්න මේ වගේ හම්බෙලා තිනවා. ඒ වගේම ටිපිකල් අපිට ගොඩක් Ferraris වල බලා ගන්න පුළුවන් විදිහේ rear lamps බලා ගන්න හැකියාවක් තියෙනවා. හැබැයි මේ rear lamps බ්‍රේක් ලයිට්ස් නෙවෙයි. ඉතින් ඇත්තටම උනේ මේගොල්ලෝ මුලින්ම මෙන්න මෙතනට තමයි ඒගොල්ලෝගේ බ්‍රේක් ලයිට්ස් දාන්න ඔරිජිනලි ඩිසයිඩ් කරලා තිබ්බේ. හැබැයි මෙහි මුළු ලෝකෙම රෙගියුලේෂන් එකක් ආවා. මේ මූවිං පාර්ට්ස් වල බ්‍රේක් ලයිට්ස් එහෙම නැත්නම් රියර් ලැම්ප්ස් අපිට දාන්න බෑ කියලා. කියන්නේ බ්‍රේක් ලයිට්ස් දාන්න ෆික්ස් කරන්න බෑ කියලා. ඉතින් ඒක හින්දා මේ ලයිට්ස් දෙක මෙහෙම තිබ්බට හරියටම බලුවොත් බ්‍රේක් ලයිට්ස් විදිහට අපිට හම්බෙන්නේ මෙන්න මෙතනින් මෙන්න මේ බලා ගන්න පුළුවන් කැලි දෙක. ඉතින් ඒත් එක්කම අපිට මෙන්න මේකත් මෙහෙම රියල් ලයිට් එකක් විදිහට හම්බෙන ගම. ඉතින් මම එහෙම කිව්වේ අර ආපු රෙගියුලේෂන් එකත් එක්ක මේක අර මූව් කරන්න බෑ කියලා කිව්වේ මේ අපිට මේ හම්බෙන මේ බූට් ඩෝ එක. ඉතින් අපිට මෙන්න මේ පේනවා වගේ මෙන්න මේ ලයිට්ස් උත් එක්කම තමයි උඩට යන්නේ. ඉතින් ඒක හින්දා තමයි අපිට හම්බෙන්නේ. ඉතින් දැන් මේ වාලාවේ වාහනේ කන්වර්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට පිටිපස්සේ රියර් වින්ඩ්ෂීල්ඩ් එක මෙතනින් බලා ගන්න හැකියාවක් හම්බෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් 270 ලීටර්ස් වගේ බූත් ස්පේස් එක තමයි හම්බෙන්නේ. ඉතින් තරමක් අපිට මේක Ferrari එකක්. ඉතින් මේක අපේ අර එදිනෙදා වැඩ කටයුතු වලට පාවිච්චි කරන විදිහේ වාහනයක් වුණත් මේක Ferrari එකක්. ඉතින් Ferrari කියන්නේ අපිට නිකන් මේ ෂොප් එකට ගිහිල්ලා පාන් ගීඩිය කරන් කීල්ස් එකට ගිලින විදිහේ වාහනයක් නෙවෙයි. මේක අපි අර ෆුල් අපේ thrill එක ගන්න අපිට අර ඇඩ්‍රිනලින් රෂ් එකක් ගන්න විදිහේ වාහනයක්. ඒ වුණාට මේක GT කාර් එකක් හින්දා මේකෙන් අපිට ඒ වගේ අනිත් අපේ ඕන කරන විදිහේ දේවල් ටික කරගන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ ප්‍රැක්ටිකැලිටි එක කියන දේ පොඩ්ඩක් වැඩි කරන් තමයි මෙන්න මේ වගේ බූත් ස්පේස් එකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ කන්වර්ට් කරලා නැති වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ කෑල්ල තව උඩට දාලා මෙන්න මෙතනට තව වැඩිපුර ඉඩ ප්‍රමාණයක් දාගන්න. ඉතින් ඒත් එක්කම මෙන්න මෙතනට ආවම අපිට බලා ගන්න පුළුවන් මේ වාහනේ ටූල් කිට් එක. ඉතින් කොච්චරද කියනවා නම් මේකේ ස්ක්‍රූ ඩ්‍රයිව් එකේ පවර් Ferrari කියලා ගහලා තමයි යන්නේ. ඉතින් ඒකට අමතරව මේක අපිට එයාර් ප්‍රෙෂර් කිට් එක සහ ඒ ටික හම්බෙලා තියෙනවා. ඒ වගේම කැලිෆෝනියා ටීම් මෙන්න මේ වගේ පවුචස් එක අපිට මේ වාහනේ සම්පූර්ණ මැනුවල්ස් ටික සහ ඒකට අදාළ කරන විදිහේ සියලුම පොට් ටික සහ ඒ ඔක්කොම ටික බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ වාහනය Ferrari කියන නම ඇහුව ගමන් ඉතින් අනිවාර්යෙන් truly special car එකක් තමයි හැදෙන හැම Ferrari එකක්ම. ඉතින් ඒ තියෙන ඒ exclusivity එක තවත් වැඩි කරන්න තමයි මෙන්න මේ වගේ parts අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් ওই ටික තමයි අපිට boot space එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ටක් ගාලා අපි පල්ලෙහාට ආවොත් එහෙම අපිට මෙන්න මේ boot එකට soft close තියෙනවා. ඒ කියන්නේ අපි නිකන් අර අපේ ඔයගොල්ලෝ දැකලා තියෙන අපේ වීඩියෝස් එකේ අපි soft close තියෙන වාහන ගැන කතා කරද්දී මේකේ boot එකට අපිට ඒ වගේ soft close function එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒත් එක්කම පල්ලෙහායින් අපිට quad exhaust තමයි බලාගෙන හැකියාවක් තියෙන. ඒ වගේම අපිට මෙන්න මෙතන rear diffuser එකක් බලාගෙන හැකියාවක් තියෙන. ඒ වගේම මේක handling special එක හින්දා මේකේ මේ තියෙන exhaust සහ diffuser එකත් අපිට matte color එකෙන් තමයි ලබා ගැනීම හැකියාවක් තියෙන. ඉතින් කැලිෆෝනියා T එකට ආවම අපිට mainlyම generations දෙකක් සහ මේ handling special කියන එකත් එක්ක generations තුනක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි generation එක අපිට natural aspirated V8 engine එකක් තමයි හම්බුනේ. ඉතින් ඒකේ exhaust මෙන්න මේ වගේ vertical විදිහට තමයි තිබ්බේ. හැබැයි මේ වාහනේ අපිට මේ වගේ horizontal platform එකකට තමයි අපේ quad exhaust හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට තවත් air vents ඒ කියන්නේ අර exhaust මේක අර නිකුත් වෙන මේකෙන් නිපද වෙන රස්නියත් එක්ක තියෙන air flow එක එළියට යවන්න පුළුවන් තැන් ගොඩක් අපිට මේ වාහනේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই ටික තමයි අපිට mainlyම මේ වාහනේ exterior ගැන කතා කරන්න තියෙන්නේ. දැන් හොඳම හරිය වෙන interior එකට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා මේ වාහනේ interior එක කොහොමද කියලා. ඉතින් දැන් මම ඇතුළට එන්නේ ලංකාවේ තියෙන එකම Ferrari California T එක ඇතුළට. ඉතින්
ඩ්‍රීම් එකක් ෆුල්ෆිල් වුණා වගේ මකට නම් මගේ YouTube channel එක සහ අපේ ටීම් එක හැමෝටමත්. ඉතින් ලංකාවේ තියෙන මේ වගේ එක්ස්ක්ලූසිව්ම කාස් එක අපිට ඩීල් කරන්න එහෙම නැත්නම් කාලය ගත කරන්න අපිට අවස්ථාවක් හම්බුණා. ඉතින් තව වෙලාවක් අපි ඉන්නේ නැතුව අපි ස්ටාර්ට් කරමු. ස්ටාර්ට් කරන්න කලින් මම ඔයගොල්ලන්ට කියන්න මෙන්න මේ වගේ යතුරක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් මේක මේ Ferrari එකක් කියලා මේ මම කී ස්ටාර්ට් එකක් අපිට හම්බෙන්නේ කියලා තමයි ඔයගොල්ලෝ හිතන්නේ. ඉතින් දැක්ක ගමන් හැබැයි ඒක එහෙම නෑ. මේක සම්පූර්ණයෙන් වෙනස් එක වෙන විදිය. ඉතින් අපිට ප්‍රාන්සි ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ලොක් අන්ලොක් සහ බූට් ඇක්සස් හම්බෙන ඒ බටන් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට නෝමල් වාහනයක වගේම මෙහෙම යතුර දැම්මා. දාලා මේක ඉග්නිෂන් එකට දානකොට මෙන්න මෙතනින් රතු පාට එලියක් දෙකන මම හිතනවා ඔයගොල්ලෝ ඒක දැක්කා කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට තියෙන මේ එන්ජින් ස්ටාර්ට් එක හෝල් කරන් හිටියම තමයි වාහනේ ස්ටාර්ට් වෙන්නේ. ඉතින් ඇතුළට ස්ටාර්ට් කරපු ගමන්ම ඉතින් ඔයගොල්ලන්ට අර සිහින ලෝකෙකට තමයි යන්නේ. ඉතින් මමත් ඒ සිහින ලෝකේ තමයි දැන් මේ ඉන්නේ. ඉතින් ඒ හින්දා සමහර කතා කරන දේවල් ඇත්තටම මේ doesn't make sense වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි දකුණෙන් ඉඳන් වම් පැත්තට අපි කතා කරන්න පටන් ගමු. ඉතින් වාහනේ quality එකට ආවම inbuilt quality එකට ආවම 10 out of 10. ඉතින් මේක ගොඩක් Ferrari වාහන සාමාන්‍යයෙන් මේ comfort සහ අර built in quality කියන එකට ලොකුවටම ගිහිල්ලා තියෙන වාහනයක් නෙමෙයි. හැබැයි මේ GT කාර් එක එහෙම නැත්නම් මේ family focused car එක ඇත්තටම කිව්වොත් මේ built in quality එක සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් අපිට සෑම තැනකම carbon fiber සහ leather finishing එකක් තමයි ලොකුවටම බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ brush metals අපිට බලා ගැනීමේ හැකියාවක් හම්බෙනවා. ඉතින් ඒත් එක්කම අපි දකුණු පැත්තෙන් වම් පැත්තට කතා කරන්න පටන් ගමු. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මේකේ අර හැම ඔප්ෂන් එකක්ම ගණන් හැම දෙයක්ම ගන්න ඕනේ වෙන වෙනම සල්ලි දීලා කියලා. ඉතින් මේකේ දැන් අපිට මේ single tone interior එකක් තියෙන brown තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ two tone interior එකක් ගන්නවා නම් ඔයා වෙනම 750,000 ගෙවන්න ඕනේ ඒ ඔප්ෂන් එකට විතරක්. ඒ වගේම මෙන්න මේ දකින්න carbon fiber හැම part එකක් දකිද්දීම අනිවාර්යෙන් මතක තියාගන්න ලක්ෂ 35ක් වියදම් වෙනවා මෙන්න මේ ඔප්ෂන්ස් ටික විතරක්. මෙන්න මේ තියෙන දකින්න carbon fiber ඒ ඔප්ෂන්ස් ටික දාගන්න විතරක්. ඉතින් අපි ආයි දකුණේ ඉඳන් වම් පැත්තට යන්න පටන් ගත්තත් නේ ප්‍රැක්ටිකැලිටි කියලා කිව්වට මෙන්න මෙතනින් මෙන්න මේ වගේ චූටි ඩෝබින්ස් තමයි අපිට හම්බෙන්නේ වාහනේ. ඒ වගේම මෙන්න මෙතනින් අපිට තවත් පොඩි ඒරියා එකක් හම්බෙලා තිනවා. ඊට අමතරව අපිට මෙන්න මේ වගේ කප් හෝල්ඩර් එකක් හම්බෙලා තිනවා. ඉතින් මේ කප් හෝල්ඩර් එකත් ඔයගොල්ලන්ට කාබන් ෆයිබර් දාගන්න පුළුවන් මෙන්න මේ පාර්ට් එකට. ඒකට වෙනම තව ලක්ෂ 7යි ගණක් ගෙවන්න ඕනේ. ඉතින් ඉන්සේන්ලි ගණන් වාහනයක්. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ වාහනේ මෙන්න මෙතනින්ොත් මෙන්න මේ වගේ කම්පාර්ට්මන්ට් ඒරියා එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම සුපුරුදු ග්ලව් බොක්ස් එකක් අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. තරමකින් හොඳ විදිහේ ග්ලව් බොක්ස් එකක්. ඉතින් ඒත් එක්කම අපි වාහනේ හැම Ferrari එකක්ම වගේ driver focus කරගෙන හැදිච්ච cars. ඉතින් මේකේ ගොඩක්ම අපිට අදාළ කරන දේවල් සහ අපිට අවශ්‍ය කරන දේවල් අපිට බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ driving seat එක පැත්තට orient වෙලා. ඉතින් අපිට මම සාමාන්‍යයෙන් මේකේ common ඒවා ටික කතා කරන්න පටන් අරගෙන මම එන්නම් මේකේ හොඳම ඒවා ටික ගැන කතා කරන්න. ඉතින් අපිට මේ cockpit එකට ආවහම ඉතින් ඔන්න ওই විදිහට තමයි අපිට මෙන්න මේ parts තුනක් විදිහට වෙන වෙනම බලාගෙන හැකියාවක් තියෙනවා. ඉතින් මුලින්ම අපිට මෙන්න මෙතනින් අපේ rev meter එක එහෙම නැත්නම් tachometer එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම එහා පැත්තෙන් අපිට මේකේ gauge එක එහෙම නැත්නම් මේකේ speed බයික බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් කිලෝමීටර්ස් 340 වෙනකන් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම miles per hour 220 වෙනකන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ පැත්තේ වම් පැත්තෙන් අපිට මේකට අදාළ තියෙන infotainment system එක. එහෙම නැත්නම් අපිට මේ වාහනේ සියලුම දේවල් ටික කන්ට්‍රෝල් කරගන්න ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහට හැදිලා තියෙන ඒක බලාගෙන හැකියාවක් තියෙනවා. ඉතින් අපිට ඒකෙන් මොකක්ද අපි යන ඩ්‍රයිවිං ප්‍රොෆයිල් එක මොකක්ද, ඊට පස්සේ දැන් ටෙම්පරේචර්ස් කොහමද, ඊට පස්සේ ෆියුල් මීටර් එක, ඊට පස්සේ ස්පීඩ් එක, තව වාට කොච්චර රේන්ජ් එකක් තියෙනවද වගේ ෆියුල් මේකේ ඊට අමතරව තවත් ඔයාට ගොඩක් දේවල් මෙන්න මේ වගේ setup, trips, status, VDA කියලා කියන්නේ vehicle dynamics. එතකොට අපිට මේ හැම දෙයක්ම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම trip එකට යන්න පුළුවන්. එතකොට ඒ ටික ඊට පස්සේ normal status වලට අපිට යන්න පුළුවන්. ඊට අමතරව setup එකත් එක්ක අපිට මේ ඔක්කොම කොහොමද යන්නේ ඒ ඔක්කොම ටික බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපිට මේ ස්ක්‍රීන් එකට අදාළ ඔප්ෂන්ස් ටික බලා ගන්න පුළුවන් සහ knobs ටික බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙන මේ පැනල් එකෙන්. ඉතින් ඒත් එක්කම අපි ආයෙත් තාම පස්සේ අපි ස්ටියරින් වීල් එකට එන්න පටන් ගමු. ඉතින් අපිට ස්ටියරින් වීල් එකේ සම්පූර්ණ leather wrapped සහ carbon fiber filled වෙච්ච flat bottom ස්ටියරින් වීල් එක තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඊට අමතරව අපිට carbon fiber paddle shifts මේ වාහනයෙන් හම්බෙලා තියෙනවා. ඉතින් වාහනේ
මේ කිසිම ලීව් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ drive oriented car එකක්. ඒ හින්දා මේකෙන් ඔයාට හයියෙන් යන වෙලාවට ඔයාට කිසිම වෙලාවකින් මේකට ලීවර්ස් ඔය ඒව දදා ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ ඔක්කොම ටික මෙන්න මේ වාහනේ ස්ටියරින් වීල් එක ඇතුළට ඉන්බිල්ට් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන බටන්ස් දෙකෙන් ඔයගොල්ලන්ට හෝන් එක හම්බෙනවා. ඉතින් මේකෙන් අපිට hazard lights දෙක එහෙම නැත්නම් මේකේ ලයිට්ස් දෙක නැත්නම් සිග්නල් ලයිට්ස් දෙක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ප්‍රාන්සිං හවුස් ලෝගෝ එක අපිට බලා ගන්න පුළුවන්. මේකෙන් පිටිපස්සෙන් කරනකොට අපිට ඉස්සර හෙඩ් එක ගහන්න වගේම ඉස්සරහට දැම්මම ෆුල් ටයිම් හෙඩ් එක ඔන් කරලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන මේ ඩැම්පර් බටන් එකත් එක්ක අපිට මේ බම්පි රෝඩ්ස් කියන එකට ඒ ඔප්ෂන් එක ඉනේබල් වෙනවා. ඒ කියන්නේ බම්පි රෝඩ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ගැටි තියෙන පාරකින් යනකොට කම්ෆර්ට් එක වැඩි කරන්න පුළුවන් විදිහට ඩැම්පර්ස් ටික හැදෙන ඔප්ෂන් එකකට අමතර එන්ජින් ස්ටාර්ට් ස්ටොප් බටන් එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව වාහනේ ඩ්‍රයිවිං ප්‍රොෆයිල්ස් තුනක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් කම්ෆර්ට් ස්පෝර්ට් සහ ESC off කියන ඒ ඔප්ෂන්ස් තුනෙන් තමයි හම්බෙන්නේ. ඉතින් කම්ෆර්ට් එකේදී අපිට පුළුවන් තරම් අපේ ඩැම්පර් සෙටින්ග්ස් ඇදලා අපිට ෆුල් කම්ෆර්ටබල් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් හම්බෙන විදිහට සහ ස්පෝර්ට් එකේදී ඔබ්වියස්ලි ඔයාට යන්න පුළුවන් විදිහට වඩේම බීස් මොඩ් ඔන් කරන්න ESC off වලට දැම්මම හරි. හැබැයි ඒකේ මේ කලර්ස් දෙක බැලුවොත් එම කොළ සුදු රතු අර ඒගොල්ලන්ගේ ඉටාලියන් ෆ්ලෑග් එක එහෙම නැත්නම් ඉටලි ෆ්ලෑග් එක රෙප්‍රසන්ට් කරන විදිහට තමයි. ඉතින් ඊට අමතරව අපිට අපේ වයිපර්ස් කන්ට්‍රෝල් කරන බටන් එක මෙන්න මෙතනින් මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වාහනේ කිසිම තැනක ඔයගොල්ලන්ට ගිය එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම එතනට එන්නම්. මේ ඊට කලින් මම මෙන්න මෙතන මැද්දට එන්නම්. අපේ මේ AC louvers ටික මෙන්න මේ වගේ ලස්සන බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක අපේ අර පිටිපස්සේ තියෙන tail lamps වගේම තමයි මේකෙත් අපිට හම්බෙලා තින්නේ. ඉතින් අපිට AC louvers හතරක් තමයි හම්බෙන්නේ. ඉතින් මේ මැද්ද තියෙන මේක මොකද්ද? මේක ඇත්තටම ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එකෙන් අපිට මේ වෙලාවේ පේනවා turbo response එක. ඉතින් මේක අපිට මෙහෙම ටච් කරනකොට අපිට එක විදිහේ ඉන්ෆර්මේෂන් මේ වාහනෙන් ලබා දෙන්න නැත්නම් මෙන්න මේ පාර්ට් එකෙන් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ගොඩක් කට්ටිය අතරම කිව්වොත් දන්නේ නැහැ. ඉතින් මේක ටච් කරනකොට ඒක ටන් සෙන්සිටිවිටි එකත් එක්ක අපිට සම්පූර්ණයෙන් ඒ විදිහට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට පල්ලෙන් Ferrari logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ soft leather එකත් එක්ක අපිට මේ Ferrari infotainment system එක හම්බෙලා තියෙනවා. ඉතින් කලින් Ferrari lineups වලට වඩා ගොඩක් standard එහෙම නැත්නම් advanced infotainment system එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් basic functions ටික අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම Apple CarPlay optional ගන්න ඕනේ. හැබැයි ඒකටත් වඩා සාමාන්‍ය ලක්ෂ 2.5ක් විතර වියදම් කරන්න වෙනවා. හැබැයි එක USB port එකක් තියෙනවා මෙන්න මෙතන. ඉතින් ඒකත් එක්ක කෙලින්ම අපිට කරගන්න පුළුවන්. ඒ වගේම voice recognition හම්බෙලා තියෙනවා. ඒ වගේම fully touched infotainment system එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මේ වගේ අපිට බොහොම සරල විදිහට යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඩෙස්ටිනේෂන් මැප් එකක් දාගෙන ඒ විදිහට ගන්න පුළුවන්. අනිත් normal එදිනෙදා වාහන වල හම්බෙන විදිහේ options ටිකත් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහාට ආවම අපිට climate control panel එක බලා ගැනීමේ හැකියාවක් හම්බෙනවා. ඉතින් අපිට dual climate control system එකක් හම්බෙලා තියෙනවා. ඉතින් වාහනේ දෙපැත්තටම අපිට කැමති විදිහට අපේ ටෙම්පරේචර් එක හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් blower speed එක අපිට වෙනම වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දෙපැත්තටම ඒකේ එන්න ඕන පොසිෂන් එක හැබැයි මේ ඔක්කොම අපිට මැනුවලි තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මේක Ferrari එකක්. ඉතින් ඒ හින්දා බටන්ස් තියෙන එක ගොඩක් හොඳයි. හයියෙන් යන වෙලාවට ඔය ටච් කර ඉන්න බැරි හින්දා. ඉතින් ඒත් එක්ක පල්ලෙහාට එනකොට මම අර කිව්වා වගේ ඊට කලින් මම ඉන්ෆෝටේන්මන්ට් මේ මෙතනට ක්ලයිමේට් කන්ට්‍රෝල් එකට ආපු හින්දා මම කියන සීට්ස් දෙකටම අපිට leather electric memory seats හම්බෙලා තියෙනවා. ඒ වගේම seat heaters හම්බෙලා තියෙනවා. හැබැයි seat heaters තියෙන position එක ඔයා කීයේ මොන level එකේද ඉන්නේ කියන එක බලා ගන්න පුළුවන් එකම විදිහ වෙන්නේ ඔයාගේ මෙන්න මෙතන තියෙන screen එකේ පෙන්වන එක විතරයි. ඉතින් හැබැයි passenger seat එකට driving seat එකට දෙකේදීම මෙන්න මෙතන screen එකේ තමයි පෙන්වන්නේ. ඉතින් අනිවාර්යෙන් passenger seat එකේ ඉන්නකොට එයා මොන level එකේද ඉන්නේ කියන එක එයාට දැනගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් මම ටග් ගාලා මෙතනට එන්නම්. ඉතින් මෙන්න මේ පාර්ට් එක තමයි අපිට buttons විදියට මේ ඒ කියන්නේ මේකේ drive train එක නැත්නම් මේකේ gears විදියට අපිට බලන්න පුළුවන් එකම buttons තුන විදියට හම්බෙන්නේ. මෙතන හැබැයි P button එකක් parking button එකක් අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට හම්බෙන්නේ reverse auto සහ launch කියන button එකක්. ඉතින් මේකේ launch button එකෙන් obviously ඔයගොල්ලෝ දන්නවා launch එක ඔබලා brake එක පාගගෙන අපිට accelerate කරගෙන ඉඳලා එකපාරට brake එක අතාරින් තියෙන. ඊට පස්සේ fullම යන්න ඕන ඒ පිටිපස්සට වැදිලා යන්න ඕන ඒ ආතල් එක ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔටෝ එකේදී ඔයාලට මැනුවලි පැඩල් ෂිෆ්ට්ස් වලින් වෙනස් කරන්න ඕනේ නැහැ ගියර්ස්. ඉතින් ඒක ඔටෝ කරගන්න පුළුවන්. ඒ වගේම රිවර්ස් කරනකොට රිවර්ස් මෙන්න මේ බටන් එක ඔබලා තමයි කරන්න ඕනේ. එතකොට මේ වාහනේ ඉස්සරහට යවන්නේ කොහමද? හරිම සරලයි. හරියට අපි මෙන්න මෙතන පෙන්නුවොත් එහෙම දැන් අපි බැලුවොත් එහෙම දැන් තියෙන්නේ P ඔටෝ එක. ඉතින් මම මේ ඔටෝ බටන් එක එවුවොත් එහෙම ඒක මැනුවල් වෙනවා. ඒක තමයි ඔන්න දැන් ආයෙත් එවුවා මේක ඔටෝ වෙනවා. ඉතින් දැන් පාකින් එකේ තියෙන ඉතින් පාකින් එකේදී P අකුර වෙන්නේ වාහනේ ස්ටාර්ට් කරලා ඔන් කරාම විතරයි. ඉතින් ඔයාලට ඉස්සරහට යන්න ඕන නම් ඔයාලට සරලව කරන්න තියෙන්නේ ඔයාගේ පැඩල් ෂිෆ්ට් එකෙන් ඔයාගේ මෙන්න මේ පැඩල් ෂිෆ්ට් එකෙන්
මෙහෙම එකක් උඩට දාපු ගමන් වාහනේ එක කියලා පෙන්නනවා. ඉතින් ඒත් එක්කම වාට මෙන්න මෙතනින් පාකින් මේ වෙලාවේ ඔන් වෙලා තමයි තියෙන්නේ. හැබැයි මෙතන පල්ලෙහා අපිට තියෙනවා මේ ඔටෝ පාක් සහ හෑන්ඩ් බ්‍රේක් එකක්. ඉතින් අපි ඇක්සලරේටර් එකට පොඩ්ඩක් ටච් කරනකොට තමයි එතනින් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයා රිවර්ස් කරනවා නම් ඉතින් ඔයාට වාහනේ ඉස්සරහට අරන් යන්න ඕන නම් ඔයාට තියෙන සරලව මෙන්න මේ ප්ලස් එක ඔබලා මෙන්න මෙහෙම එකට දාලා ඔයාට ඇක්සලරේටර් එක ටච් කරනකොට හැමේට ඔයාට වාහනේ ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඒ වගේම වාහනේ පාක් කරන්න නම් මෙන්න මේ දෙකම ප්ලස් සහ මයිනස් දෙකම එකපාර මෙහෙම මෙහෙට ඇද්දන් පස්සේ ඒක නියුට්‍රල් කියලා පෙන්නනවා. නියුට්‍රල් කියලා පෙන්නුවෙන් පස්සේ තමයි ඔයාට රිවර්ස් බටන් එක ඔබලා රිවර්ස් එකට දාගන්න හැකියාවක් හම්බෙන්නේ. ඉතින් එතකොට ඔන්න දැන් රිවර්ස් කියලා පෙන්නනවා. ඉතින් මේ වාහනේ අපිට රිවර්ස් කැමරා එකක් හම්බෙන්නේ නැහැ. මේවා රිවර්ස් කැමරා එක ගන්න නම් තවත් ලක්ෂ 5.5-7ක් විතර ගෙවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඊට අමතරව ආයිත් ඔයාට නියුට්‍රල් කරලා ෆස්ට් එකට දාගෙන යන්න පුළුවන්. ඉතින් වාහනේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කියලා කිව්වට හරියට බැලුවොත් මැනුවල් විදිහට තමයි හැමදේම කරන්න තියෙන්නේ. ඉතින් එක අතකට ඒක හොඳයි. ඔයාට සම්පූර්ණ කන්ට්‍රෝල් එක වාහනේ අරන් දීලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි එටික් අතෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ ටික ඔක්කොම ගැන කතා කරලා ඊට අමතරව මෙන්න මෙතනින් අපිට වාහනේ කන්වර්ට් කරගන්න ඒ බටන් එක බලාගෙන හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපිට පොඩි කප් හෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේක සාමාන්‍ය නෝමල් වතුර බෝතලයක් වගේ එකක් දාගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ සීට්ස් ගත්තොත් එimhe ඕගොල්ලන්ට මෙන්න මෙතන මේ Ferrari logo එකත් එක්ක මේ ස්පෙෂල් ස්ටිචින් එක පේනවා. ඉතින් මේ වගේ ස්ටිච් කරලා ගන්නත් ඔයා වෙනම ගාණක් ගෙවන්න ඕනේ. මේ logo එක මෙතනට ගන්නත් ඔයා වෙනම ගාණක් ගෙවන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ තියෙන මේ සීට් වර්ගය එහෙම නැත්නම් මේ සීට් ඩිසයින් එක ද කියන්නේ Daytona කියලා. ඉතින් මේ Daytona seats ගන්නවා වෙනමත් ආයිත් additionally pay කරන්න ඕනේ. ඉතින් Ferrari කියන්නේ එකක් ගන්න අපිට මේ SMS ඔයාට අපිට ටිකක් අමාරුයි මේ වෙලාවේ. හැබැයි මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේ වාහනේ දැකලා මේකෙන් එන මොටිවේෂන් එක ඔයගොල්ලෝ දවසක මේ වාහනේ අනිවාර්යෙන් ගන්නවා කියන තැනට ඔයගොල්ලෝ එයි කියලා. ඉතින් ඒත් එක්ක මම කිව්වා මේක 4 seater කාර් එකක් කියලා. ඉතින් මෙන්න මේ වගේ පිටිපස්සෙන් seats දෙක හම්බෙනවා. හැබැයි දැනට පරිණාමය වෙලා තියෙන විදිහේ මිනිස්සුන්ට නම් මේ පිටිපස්සේ තියෙන සීට්ස් වල යන ටිකක් අමාරුයි. හැබැයි අපිට ISOFIX points උත් තියෙනවා. ඒ කියන්නේ අපිට පිටිපස්සේ අපේ ළමෙක් වගේ තියාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔගොල්ලෝ බැලුවොත් එහෙම මේ සීට් බෙල්ට්ස් දෙකේ පරතරේ මෙන්න මේ වගේ වියතක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා කොහොමද තියෙන්නේ කියලා. හැබැයි ඉතින් අපිට පිටිපස්සේ කවුරුත් යන්නේ නැති වෙලාවට මේ වාහනේ අපිට ස්ටෝරේජ් ඒරියා එකක් විදියට හොඳ ස්ටෝරේජ් ඒරියා එකක් විදියට මේ වාහනේ පිටිපස්සේ මේ විදියට පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මෙතනින් මේ Ferrari logo එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික තමයි අපිට මේ වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ මට ඉස්සෙල්ලා මිස් වෙච්ච දෙයක් ගැන මම ආයෙත් කියන මෙන්න මෙතනින් අපිට මේ මිරර්ස් දෙක කන්ට්‍රෝල් කරගැනීමේ නොබ් එක හම්බෙලා තියෙනවා. ඒ වගේම ඩිකී එක කරගන්න එක සහ එහෙම නැත්නම් බූට් එක ඕපන් කරගන්න සහ අපේ ෆියුල් කප් එක ඕපන් කරගන්න බටන් එක මෙන්න මෙතනින් බලා ගැනීමේ හැකියාවක්. ඒ වගේම වාහනේ ඩෝ හැන්ඩල් එක අපිට මෙන්න මේ වගේ උඩට උස්සන්න තමයි හම්බෙන්නේ. ඉතින් මේ වගේ එකක් අපිට ඇත්තටම කිව්වොත් මේක කල්ලුත් හැම Ferrari එකෙන් වගේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට ස්පීකර්ස් 7ක් එක්ක surround sound Ferrari sound system එකක් තමයි හම්බෙන්නේ. ඊට අමතරව ඔයාලට additional pay කරලා JBL speakers පවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ ලංකාවේ තියෙන එකම Ferrari California T handling speciale එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මොකද හිතන්නේ කියලා ඔයගොල්ලොත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. අපි දැන් මෙහෙමම මේ වාහනේ riding experience එක කොහොමද කියලා බලමු. අපි දැන් ඉන්නේ California T cockpit එකේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කා කොහොමද වාහනේ මේ වෙන්නේ කියලා. ඉතින් අපි අපිට දැන් තියෙන්නේ සරලව මම ඔයගොල්ලන්ට කිව්වා වාහනේ drive කරන්න කොහොමද කියලා. ඉතින් දැන් parking එකේදී සහ start කරද්දී විතරයි මේක P එකේදී තියෙන්නේ. ඉතින් අපිට සරලව යන්න ඕන නම් අපි කරන්න ඕනේ මෙන්න මේ paddle shifts වලින් plus එකට දාන එක තමයි. ඊට පස්සේ වාහනේ යන්න ඕනේ. ඉතින් මේ වගේම වාහනේ යන්න නම් අපි අනිවාර්යෙන් පොඩක් accelerator එකක් දෙන්න ඕනේ. අපි ඉල්ල බලමු. ඉතින් වාහනේ අර ගොඩක්ම මුලින්ම කියන්න තියෙන්නේ අර මේක Ferrari කියලා කිව්වට මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ GT කාර් එකක් එහෙම නැත්නම් Grand Touring කාර් එකක්. එතකොට අර ලක්ෂරි කියන දෙයට තමයි ගොඩක්ම මේගොල්ලෝ ස්පෙෂලායිස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වාහනේ ඉතින් obviously Ferrari කියන්නේ Ferrari එකක්. ඉතින් ඒක ගැන ආයි තමුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක අර ඒ තියෙන ඕනේ විබ් එක සහ ඒ ස්පෝර්ටි ෆීලින් එක පටන් ගත්ත වෙලේ ඉඳන්ම අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම 7 speed transmission එකත් හින්දා දැන් මම යන්නේ 6th gear එකේ. ඉතින් RPM එක සාමාන්‍යයෙන් 1100 වගේ තමයි යන්නේ. ඉතින් අර ඒ වගේ ටිකක් අර අපිට normally comfort විදිහට යන්න ඕන වෙලාවට මේ ඒ විදිහට යන්න අපිට ටක් ගාලා මෙතන comfort එකෙන් අවශ්‍ය වුණාම sport එකට දාලා යන්න තමයි තියෙන්නේ. ඉතින්
වාහනේ මම ඉස්සර ඔයගොල්ලෝ පෙන්නුවා වගේ මෙතන අපේ ඇක්සලරේටර් මීටර් එක තියෙනවා ස්ටියරින් වීල් එක. ඉතින් ඒකට යවන්න සාමාන්‍යයෙන් 5500 වගේ RPM පනින්න ඕනේ. ඉතින් ඒ වගේම අපිට අපේ ගේජස් තුනෙන් අවශ්‍ය කරන හැම ඩීටේල් එකක්ම අපිට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දකුණු පැත්තේ ඉස්සර පෙන්නුවා වගේ ස්පීඩ් මීටර් එක තියෙනවා. මැද්දෙන් අපිට ගොඩක් මොන වෙලා තියෙන අපේ ටෙකෝමීටර් එකේ මෙතන රෙව් මීටර් එක තියෙනවා. ඒ වගේම වම් පැත්තෙන් අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක සහ අපිට කොක්පිට් එක බලා ගන්න ඕනේ. ඒ අවශ්‍ය දේවල් ටික බලා ගන්න අවශ්‍ය කරන විදිහේ ඒ විස්තර ටික බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. රස විඳින්න ඕන නම් සරලව ස්පෝර්ට් එකට දැම්මා. අර ඒ ෆෙරාරි කියන එක අනිවාර්යෙන් අපිට ඒ විදිහටම හම්බෙලා තියෙනවා. මම හිතන්නේ මම උකට දැක්කා ස්ටියරින් වීල් එකේ ඒ ලයිට්ස් ටික ආපු හැටි. ඉතින් හැන්ඩ්ලින් ගත්තම එහෙම ඇබ්සලියුට්ලි පර්ෆෙක්ට්. මම හිතන්නේ සාමාන්‍යයෙන් අර ෆෙරාරි කිව්වම ගොඩක්ම පර්ෆෝමන්ස් වලට බර වාහනයක් නිසා කර කම්ෆර්ට් සහ අනිත් ලක්ෂණ කියන දේවල් වලට මූලිකත්වය දීලා තියෙන වාහනයක් නෙමෙයි. හැබැයි ඇක්සලරේටර් එක දුන්න ගමන් අර දෙන්න ඕන විදිහේ පව එකක් අපිට නිකම්ම මේ වාහනෙන් හම්බෙලා තියෙනවා කිව්වොත් මම හිතන්නේ හරි. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු වලට පවා පාවිච්චි කරගන්න පුළුවන් විදිහට හැදිලා තියෙන මේ කැලිෆෝනියා T එකේ කොහොමද ටිකක් යනකොට රම්බල් එක කියලා අපි දැන් බලමු. වගේම තමයි අර හයියෙන් යනකොට අර මම මේ කිව්ව අර හැන්ඩ්ලින් ස්පෙෂාලි කියන ඒකේ හම්බෙන අපිට අර එක්ස්ට්‍රා හැන්ඩ්ලින් වලට හම්බෙන ඒ ස්ටිෆ් ෂොක්ස් එක සහ ඒ ඩැම්පර් සෙටින්ග්ස් එක අපිට හම්බෙන්න ඕන ඒ එක්ස්ට්‍රා එජ් එක අපිට ලස්සනට හම්බෙලා තියෙනවා. ඉතින් මම දැන් 140 වගේ ස්පීඩ් එකකින් තමයි මේ කෝන් එක ගත්තේ සහ ඕවර්ටේක් එක කරේ. ඉතින් මම දැනුත් සාමාන්‍යයෙන් 100 වගේ ස්පීඩ් එකකින් තමයි යන්නේ. හැන්ඩ්ලින් ගැන නම් අත්‍තරම කතා කරන්න යන්නේ ෆෙරාරි එක යනකොට ඒ යන්න ඕන ස්පීඩ් එකෙන් අපි ගියාට අපිට ඒ හැන්ඩ්ලින් වලට ගන්න ඕනේ ඒ අතල් එක ලස්සනට ඒ විදිහම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන ලංකාවේ තියෙන එකම Ferrari California T එක ගැන. ඉතින් ඕගොල්ලෝ දන්නවා නිපුලිත් කාස් බයි ඔටෝමොබයිල්ස් අපේ YouTube channel එකෙන් ඕගොල්ලන්ට හම්බෙන්නේ මෙන්න මේ වගේ ගොඩක් යුනික් සාමාන්‍යයෙන් පාර තොට්ටේ දකින්න හම්බෙන්නේ නැති විදිහේ වාහන වගේ මෙතනින්ද දකින්න වාහන ගැනත් අපි කතා කරන්න ලැස්තිලා ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න අපේ මේ පාර තියෙන giveaway එක මොකක්ද කියලා. ඉතින් හරිම උත්තරේ දුන්නොත් එimhe ඕගොල්ලන්ට පුළුවන් මේ ලංකාවේ තියෙන ඕගොල්ලෝ ආස කරන විදිහේ ඩ්‍රීම් කාර් එකක් එක රවුමක් යන්න. ඉතින් වීඩියෝ එක ඉවර ගන්න කලින් අපි සුබුරුදු පරිදි අපේ නිපුල්ස් කෝ එකට එමු. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපේ කරන හැම වාහනයක්ම අපේ ඩිසයින් පර්ෆෝමන්ස් ප්‍රැක්ටිකැලිටි කම්ෆර්ට් සහ ප්‍රයිස් කියන ෆැක්ටර්ස් පහ උඩ අපි මේ වාහනය හැමදාම රෑන්ක් කරනවා. ඉතින් ඩිසයින් ෆැක්ටර් එකට ආවම කියන්න දෙයක් නැහැ. බැලුව බැලමට ඕන කෙනෙක්ගේ ආදරය දකින අනිවාර්යෙන් බෙල්ල කැඩෙනකම් බලන විදිහේ වාහනයක් කියලා කිව්වොත් මම හිතන්නේ හරි. ඉතින් අනිවාර්යෙන් 10 out of 10 මේ වාහනේ ඩිසයින් කියන ෆැක්ටර් එකට දෙන්න පුළුවන්. පර්ෆෝමන්ස් ගැන
මට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් 10 out of 10. ඉතින් ඒ වගේම ඩිසයින් පර්ෆෝමන්ස් වලින් පස්සේ කම්ෆර්ට් එකට ආවහම ඉතින් මේක කම්ෆර්ට් බිල්ඩ් කරගෙන හැදිච්ච වාහන ලොකුවටම බිල්ඩ් කරගෙන S class 7 series වගේ හැදිච්ච වාහනයක් නෙවෙයි. හැබැයි මේක ග්‍රෑන්ඩ් ටූරින් කාර් එකක්. ඉතින් අපිට හම්බෙන ටිපිකල් 488 එකට වඩා කම්ෆර්ට් කියන පැත්තෙන් අපිට හොඳ අගයක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් අපි මේ වාහන හැම දෙයක්ම කොමන් විදිහට කතා කරලා බැලුවොත් එimhe අපිට සාමාන්‍යයෙන් කම්ෆර්ට් එකට දෙන්න පුළුවන් ඉන්නේ 6.3 වගේ අගයක් තමයි වාහනේ කම්ෆර්ට් එකට දෙන්න පුළුවන් ඉන්නේ. ඒත් එක්කම ඩිසයින් පර්ෆෝමන්ස් ප්‍රැක්ටිකැලිටි එකට ආවයින් පස්සේ ප්‍රැක්ටිකැලිටි එක ෆෙරාරි කියන වාහනේ දෙක එකට කවදාවත්ම යන දෙයක් නෙමෙයි. හැබැයි මේ වාහනේ අපිට තරමක් හොඳ ඩෝබින්ස් හම්බෙලා තියෙනවා. amazingly well storage area එකක් හම්බෙලා තියෙනවා. පිටිපස්සේ seats එක අපිට පාවිච්චි කරන්න බැරි හින්දා අපිට ඒකත් ස්ටෝරේජ් එරියස් එකේ කතා කරන්න ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ප්‍රැක්ටිකැලිටි කියන දෙයට අනිවාර්යෙන් 7 out of 10 මම ස්පෙෂලි මේ වාහනේට දෙන්න කැමතියි. මොකද මේක මේ වගේ තත්ත්වයක ෆෙරාරි එකක් විදිහට තියෙන හින්දා. ඉතින් ප්‍රයිස් කියන එකට ආවම ඉතින් වාහන ඉම්පෝර්ට් නවත්තලා තියෙන හින්දා ඔයාලට සල්ලි තිබ්බත් ගන්න පුළුවන් විදිහේ වාහනයක් නෙමෙයි. ඉතින් අනිවාර්යෙන් ලංකාවේ තියෙන එකම වාහන නිසා මේක තමයි ලංකාවට ආපු අලුත්ම එහෙම නැත්නම් අන්තිමටම ආපු ෆෙරාරි එක. ඉතින් වාහනයට මෙන්න මෙච්චරයි මිල කියලා කියන්න බෑ. සමහර විට මම සෙන්ටිමෙන්ටල් වැලියු එකක් මේ වාහනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේකට ගැලපෙයි කියලා වැලියු එකක්. ඊට අමතරව මේකේ ස්කෝර් එකක් ඉදිරිය දුන්නොත් මේකටත් අනිවාර්යෙන් 10 out of 10 දෙන්න ඉතින් මම හිතන්නේ ප්‍රයිස් එක විදිහට මම හිතන්නේ SV එකට පස්සේ ලොකුම මේ වගේ ෆුල් ස්කෝර් එකක් දෙන්න ආවපු පළවෙනි වාහනේ තමයි මේ ෆෙරාරි එක. ඉතින් ඒ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපි හැම මාසෙම පළවෙනි සතියේ මෙන්න මේ වගේ අයිකොනික් කාර් එකක් ඔයගොල්ලෝ ගාවට අරන් එනවා කියලා. ඉතින් පළවෙනි සතිය වගේම හැම 5000 සබ්ස්ක්‍රයිබර්ස් ගුණාකාරයකදීම අපි මෙන්න මේ වගේ කාර් එකක් ඔයගොල්ලෝ ගාවට අරන් එන බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපේ ගිව් එකකට පාටිසිපේට් කරන්න. ඉතින් මේට කලින් ලංකාවේ ඔටෝමෝටිව් YouTube channel එකේ වෙච්ච නැති දේවල් ගොඩක් අරගෙන තමයි අපේ මේ නිපුලිත් කස්බේ ඔටෝමෝලස් එක කියන අපේ YouTube channel එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අයිත් මේ වගේ අයිකොනික් වාහනකින් සහ අපි ලබන සතියේ අපිට මේ වගේ වාහන ගන්නකම් යන්න තියෙන විදිහේ වාහන ගැන කතා කරන්න අපි ලැස්තිලා ඉන්නවා. ඉතින් ඒත් එක්කම ගිහිල්ලා එන්නම් අපි අදට එනම් මේ නිපුලිත් කස් by ඔටෝමෝලස්.